समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් අති ගෞරවනීය විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි ඔබ හැමදෙනාම ඔබේ පන්සලට ඔබේ විහාරස්ථානයට මේ පුණ්‍ය භූමියට එකතුනේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න. බණ ඇසීම අපිට නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා මුලින්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණයත් අපි හැමදෙනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය. අද ධර්ම දේශනාවේ මාතෘකාවක් හැටියට සඳහන් කරලා තියෙන්නේ මම්මුලා නොවන්නට අපි තුල ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරය ගැන. යෝනිසෝ මනසිකාරය ධර්මයට අනුකූලව නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට කල්පනා කිරීමේ දක්ෂතාවය. උපන්නා වූ අකුසල් යටපත් වෙන විදිහට නෝපන් අකුසල් නෝපදවන විදිහට අපේ කල්පනාව මෙහෙව ගන්න පුළුවන් නම් ඊළඟට උපන් කුසල් වැඩි වෙන විදිහටත් නෝපන් කුසල් උපදින විදිහටත් අපිට අපේ කල්පනාව යොදව ගන්න පුළුවන් නම් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ක්‍රම කීපයක්ම පෙන්වුවා. අපි බොහෝ වෙලාවට අහන්නේ මේක භාවනාවෙන් විතරයි. මේ භාවනාවෙන්මයි නිවන් දකින්න තියෙන්නේ. අපි බොහෝ වෙලාවට හිතන්නේ එහෙමනේ. භාවනාවත් නිවන් දොරටුවක්. තවත් නිවන් දොරටු කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ධර්මාවබෝධයේ පිණිස යෝනිසෝ මනසිකාරී යෙදෙමින් නිවන් දොරටු කීපයක්ම අපිට ධර්මාවබෝධයට සකස් කරගන්න පුළුවන්. එකක් තමයි දැන් මේ ඔබ බණ අහන. බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. හැබැයි බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්න නම් බණ අහන කෙනෙක් තුල තියෙන්න ඕන කියන කාරණා පහක්. පළවෙනි එක තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්න ඕනේ. ඒකට අපි ධර්මයේ කියන සුසුසති. සෝතං ඕදහති හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ අහන්න ඕනේ. ඊළඟට අත්තං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න ඕන. අනත්තං රිංචති අනවශ්‍ය දේවල් බණහනකොට හිතෙන් බැහැර කරන්න ඕන. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානෙන් බණහන්න ඕන. අඤ්ඤා චිත්තං උපට්ඨපේති. අවබෝධ කරගන්න අදිෂ්ඨානෙ පිහිටවාගෙන බණහන්න ඕන. අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හොති කියන ධර්මාවබෝධයට අවශ්‍ය වෙන ආකාරයට නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයක් තුල බණහන්න. එතකොට බණහද්දිත් අපිට යෝනිසෝ මනසිකාරය අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. එතකොට තමයි ධර්මයේ වැටහෙන්නේ. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුල සසර නුවණ වඩපු යෝනිසෝ මනසිකාරය කියන එක සංසාරිකව වැඩෙනවා. ඒක තමයි අපි කියන්නේ ප්‍රඥා පාරමිතාව කියලා. ප්‍රඥා වඩන්න තියෙන මාර්ගය තමයි ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේදී. ඔබ බලන්න බුදුරජාණන් වහන්සේගෙන් ආලව කහනවා කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද ඇහුවා.
බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානප්පත්තිය. නිවන කරා යන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මය සද්ධාවෙන් අහන්න කියනවා. සුසුසා ලබතේ පඤ්ඤා අප්පමත්තෝ විචක්කනෝ. ඒ ඇසූ ධර්මයේ ප්‍රඥාව ලැබෙන තෙක් අප්පමත්තෝ විචක්කනෝ අප්‍රමාදීව නුවණින් හිතන්න. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේදී ඒ ධර්මයේ නුවණින් විමසමින් ධර්මයට අනුව විමසමින් බලන්න කියනවා. අන්න ප්‍රඥාව ලබන මඟ. එහෙමනම් අපිට බණ ඇසීම නිවන් දොරටුවක් කරගන්න නම් ඔබ බණ අහද්දී ඒ ධර්ම කාරණා නුවණින් විමස තමා තුලින් ගලප බලන්න ඕනේ. මොකද මේ ධර්මයේ ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමා තුලින් බලන්න තියෙන. තමා තුලට පමුණවාගෙන විමස බලන්න ඕනේ. මේ ඇස අනිත්‍යයි කියලා ඇහෙනකොට අනුන්ගේ ඇස් දිහා නෙමෙයි බලන්නේ. තමන්ගේ ඇස දිහා. නාම රූප නිසා හටගත් ඇසක්. අන්න විමස ධර්මයට අනුව බලනවා තමා තුලින්. අන්නේ විදිහට අපිට හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන ඒ ධර්ම කාරණා නුවණින් විමසමින් බණහන්න පුළුවන් නම් බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්ම දේශනයත් නිවන් දොරටුවක්. දැන් මේ බණ කියන එක නිවන් දොරටුවක්. ඔබ බලන්න මේ බුද්ධ ශාසනය තුල දැන් ලංකාවේ ඔබ අහලා ඇති ඉස්සර වැඩ ඉඳලා තියෙනවා මලියදේව කියලා මහරහතන් වහන්සේ නම. බොහොම ප්‍රසිද්ධයි ඉස්සර මේ ලංකාවේ වැඩ හිටිය කෙනෙක්. උන්වහන්සේ උපන් ගම කෑගල්ල කියලා. රහත් වෙලා පැවිදි වෙලා රහත් වෙලා තියෙන වට්ටාරම. උන්වහන්සේ ලංකාවේ බොහෝ තැන්වල වැඩ ඉඳලා දහම් දෙසලා තියෙනවා. මේ මලියදේව ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ පොයේ දවසක රාත්‍රී පිරිසකට දහම් දෙසනකොට. බණ කියාගෙන යද්දී ධර්මාසනයේදීම හිත එකඟ වුණා. ධර්ම දේශනා කරගෙන යද්දී ධර්මාසනයේදීමයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා බණ කියද්දිම රහත් වුණා. එතකොට මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ බණ කියද්දී රහත් වෙච්ච මහරහතන් වහන්සේ නම. දැන් හිතන්න ධර්මයේ දේශනා කරද්දී අපි නුවණින් ධර්මයේ ගලපනවා විමසනවා. මානසිකාරයේ කෙදෙනවා. ධර්ම මානසිකාරයක් තුල තමයි ධර්මයේ දේශනා කරන්නේ. නැතු නිකන් ඉබේ කිය වෙනව නෙමෙයි. එහෙම හොඳ අවධානයෙන් ඒ ධර්මයේ මෙනෙහි කර ධර්මයේ ගලපමින් දහම් දෙසනකොට දේශකයන් වහන්සේටත් ධර්ම දේශනාව නිවන් දොරටුවක් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා අතර හිටියා හේමක මහරහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වෙලා තියෙන්නේ හේමක ස්වාමීන් වහන්සේ බොහොම ගිලන් වෙලා වැඩ ඉඳලා තියෙනවා ආරාමයක. එතකොට 69ක් චාරිකාය වඩින භික්ෂූන් වහන්සේලා හදිස්සියෙම මේ ආරාමයට වැඩියා. උන්වහන්සේලා චාරිකාවේ යන ගමන් හේමක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට එනකොට උන්වහන්සේ හොඳටම ලෙඩ වෙලා ගිලන් වෙලා. ඉක්මනට මොකද කරේ? උන්වහන්සේගේ සිවුරු ටික හොදලා කුටි ආස්පස් කරලා උන්වහන්සේට බොහොම ගෞරවයෙන් අප උපස්ථාන කරා. එහෙම අප උපස්ථාන කරාට පස්සේ කුණු වතුර එකක් කුණු කරලා උස්සලා අරගෙන නාවලා අලුත් සිවුරක් අන්දලා උන්වහන්සේව ඇඳේ උස්සලා නිදි කෙරෙව්වා. හේමක ස්වාමීන් වහන්සේ ගිලන් ඇඳේම අර නිදාගෙන ඉන්න ඉරියව්වෙම අර 69ක් භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා ආයුෂ්මතුනි ඔබ වහන්සේලා මට බොහෝම සද්ධාවෙන් අප උපස්ථාන කරා. ඔහොම වැඳ ගන්න මම ඔබ වහන්සේලාට ආශිර්වාදයක් කරන්නම් බණ ටිකක් කියන්නම් කියලා ගිලන් ඇඳේම ඉඳගෙන 69ක් භික්ෂුන් වහන්සේලාට බණ ටිකක් කිව්වා. බණ කියාගෙන යද්දී ගිලන් ඇඳේදීම කෙලෙසුන්ගෙන් මිදිලා බණ කියද්දිම රහත් වුණා. හේමක මහරහතන් වහන්සේ රහත් වෙලා තියෙන්නේ පිරිසකට බණ කියද්දී. ඔය වගේ කීප නමක් ගැනම තියෙනවා බණ කියද්දී රහත් වෙච්ච රහතන් වහන්සේලා. එතකොට බණ කියද්දී ධර්මය අවබෝධ වෙන්න නම් ඒ ධර්ම දේශනාව තුලත් දේශකයන් වහන්සේ යෝනිසෝ මනසිකාරී යෙදෙමින් දහම් දෙසන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක් කියනවා. අපිට ධර්මය අවබෝධ කරගන්න තියෙන තව ක්‍රමයක් තමයි ධර්ම සාකච්ඡා කිරීම.
ගැඹුරු ධර්ම කාරණා ධර්මාවබෝධයට අවශ්‍ය වෙන ආකාරයට අපි සාකච්ඡා කරන. අන්න කල්යාණ මිත්‍ර මුණ ගැහුණට පස්සේ ධර්මාවබෝධයට අවශ්‍ය වෙන ආකාරයට ධර්මයේ සාකච්ඡා කරන. එහෙම සාකච්ඡා කරන්නෙත් නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ දෙමින්. පටිච්ච සම්පාදේ කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද? කොහොමද අනිත්‍ය වශයෙන් බලන්නේ? මේ ආයතන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? අන්න ගැඹුරෙන් මේවා සාකච්ඡා කරනකොට නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරී යෙදෙමින් නම් අපි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡාව නිවන් දොරටුවක් වෙනවා. ධර්ම සාකච්ඡාව තුලත් අපිට ධර්මය අවබෝධ වෙන්න පුළුවන්. එතකොට ඔන්න නිවන් දොරටු තුනයි. බණ ඇසීම නිවන් දොරටුවක්, ධර්ම දේශනාව නිවන් දොරටුවක්, ධර්ම සාකච්ඡා කිරීම නිවන් දොරටුවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම සම්මර්ෂණේ නිවන් දොරටුවක් කිය. ධර්ම සම්මර්ෂණය කියන්නේ යෝනිසෝ මනසිකාරයටමයි. ඒකට අමුතු ඉරියව්වක් ඕනේ නැහැ. සම්මර්ෂණේ හැම වෙලාවෙම ධර්මයේ නුවණින් විමස බලනවා. අපි පුටුවක වාඩි වෙලා හිටියත් අපිට ධර්මයේ නුවණින් විමස බලන්න පුළුවන්. ඊළඟට නිදාගෙන හිටියත් නිින්ද යනකම් ඇඳේ ඉඳන් ධර්මයේ විමසන්න බැයිද? පුළුවන්. ඊළඟට බස් එකේ වාඩි වෙලා යනවා. වාහනයක ඉඳගෙන යනවා. ගමනක් යනවා. තිට්ටං චරන් නිසින්නවා සයානවා. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිදගෙන ගියත් නිදාගෙන හිටියත් නිින්ද යනකම් හැම වෙලාවෙම ධර්ම මනසිකාරයකේ දෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ විමසන්න පුළුවන්. දැන් බලන්න ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා තියෙන්නේ කොහොමද? අපි අහලා තියෙන්නේ සතර ඉරියව්වෙන් තොරයි. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් නෙමෙයි, හිටගෙන ධර්මයේ විමසන කොටත් නෙමෙයි, සක්මන් කරගෙන ඉරියව්වෙදිත් නෙමෙයි, නිදාගෙන සිංහසෙයියාවෙන් ධර්මයේ විමසලත් නෙමෙයි. උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාගාරික. බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මස්කන්ධෙම කටපාඩමින් ධාරණය කරගත්ත කෙනා. සතිමන්තාන සිහිනුවන තියෙන භික්ෂූන් අතර අග්‍රයි කියන. දුතිමන්තාන යමක් ක්ෂණයෙන් වටහා ගන්න භික්ෂූන් අතරින් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට සෝතාපන්න ඵලයටපත් වෙලා පමණයි. උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑ ඒ වෙනකොට. හැබැයි ආනන්ද හාමුදුරුවෝ බොහොම සංවේදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් බොහොම දුකෙන් හඬා වැළපුණා. බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර සිංහසීයාවෙන් සැතපීලා පිරිනිවන් පාන වැඩ ඉන්නකොට භික්ෂු සංඝයාට නොයේක් විදියට අවවාද අනුශාසනා කරලා ටික වෙලාවකින් බලනකොට ආනන්ද හාමුදුරුවෝ පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කොමේ ආනන්ද? බැලුව වටපිට ළඟ අහල පහල කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දව හොයාගෙන එන්න කියලා. බලනකොට ආනන්ද හාමුදුරුවෝ විහාරෙ පිටිපස්සේ දොරටුවක උළුවස්සකට හේතු වෙලා හොඳටම හඬා වැළපෙනවා. අනේ මට අනුකම්පා කරපු මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පානවා. මට කාගේ නම් පිහිටක්ද? මං තනි වෙනව නේද? මං අසරණ වෙනව නේද කියලා හඬා වැළපෙනවා. භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආනන්ද අන්න අර අසවල් තැන උළුවස්සකට හේතු වෙලා හොඳටම හඬා වැළපෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේගේ වචනේ ආනන්දට එන්න කියන්නේ. තථාගතයන් වහන්සේ කතා කරනවා කියලා ආනන්දව එක්කන් එන්න කිය. භික්ෂුන් වහන්සේලා ගිහිලා ආනන්ද හාමුදුරන් එක්කන් ආවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ළඟට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස ඉදිරියේ කියනවා මහණෙනි මේ ආනන්ද බොහෝ ගුණ ඇති කෙනෙක්. තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නම කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක් කියෝ. අතීතේ වැඩ සිටිය බුදුවරුන්ටත් මේ ආනන්ද වගේම අග්‍ර උපස්ථායකවරයෙක් ඉඳලා තියෙනවා. අනාගතේ පහළ වෙන බුදුවරුන්ටත් මේ ආනන්ද වගේම මහා පින්වන්ත අය ඒ බුද්ධ ශාසනවල පහළ වෙනවා. මේ විදිහට කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ තථාගතයන් වහන්සේ දේශනා කරා නේද? සබ්බේහි මේ පියේහි මනාපේහි නානා බහු විනා බහු. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් අනිත්‍යයි වෙනස් වෙනවා.
ආනන්ද ඔබ ධර්මයේ සිහි කරගන්න. ඔබ හිත හදාගන්න. ආනන්ද ඔබ තව නොබෝ කාලෙකින් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වෙනවාමයි කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීම ආනන්ද හාමුදුරන්ට දේශනා කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ශ්‍රී දේහය ආදාහනය කළ ධාතුන් වහන්සේලාත් බෙදලා කටයුතු ඉවර වුණාට පස්සේ ජේතවනේ ගන්ධ කුටියට වෙලා දොර වහගෙන දවසම හඬා වැළපෙනවා. කියන දානේ වළඳනවා ඇවිල්ලා හඬා වැළපෙන. අනේ බුදුරජාණන් වහන්සේ මට මේ වෙලාවේ ආනන්ද පැන් ගේන්න කියලා කතා කරපු වෙලාව. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වැඩිපුරම කියවෙච්ච වචනේ තමයි ආනන්ද කියන වචනේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ සිහි කර කර හඬා වැළපෙනවා. දැන් පළවෙනි ධර්ම සංගායනාවට රජගහනුවර සප්තපරණී ගුහාව ඉදිරිපිට සියලු කටයුතු සූදානම් වෙලා ඉවර වෙගෙන යනවා. ආනන්ද හාමුදුරන්ට ගානක්වත් නැහැ. ආනන්ද හාමුදුරුවෝ දුක් වෙවි ඉන්නවා. භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ආනන්ද හාමුදුරුවෝ කැඳවලා කියනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවවාදයක් කරා. ආනන්ද ඔබ නැතුව මේ සංගායනාව කරන්න බෑ. ඔබයි ධර්ම භාණ්ඩාගාරික. බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධේ කටපාඩමින් දරාගෙන ඉන්නේ ඔබ. ඔබ වීරිය කරන්න. ඔබ ඉක්මනටම කෙලෙසුන්ගෙන් මිදෙන්න. මොකද ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා තීරණය කරා සංගායනා සභාව රහතන් වහන්සේලාගෙන් පමණක් සිදු කළ යුතුයි කියලා. නැත්නම් අනාගතයේ කවුරු හරි චෝදනාවක් කරන්න පුළුවන් ඔය සංගායනාවේ කෙලෙස් සහිත කෙනෙක් වාඩි වෙලා හිටියා. ඕක සතරාගතියෙන් යුක්තයි කියලා කවුරු හරි චෝදනා කරන්න පුළුවන්. සෝවාන් වුණත් කෙලෙස් ටිකක් හරි තියෙනවනේ. එතකොට ඒ නිසා ආනන්ද ඔබ වීරිය කරන්න කියලා සංඝයා ආනන්ද හාමුදුරන්ව උනන්දු කෙරෙව්වා. ආනන්ද හාමුදුරුවෝ අන්තිම මොහොතේ හිත හදාගත්තා. දැන් සංගායනාව පහුවදා ඔක්කොම සූදානම්. එදා දවසම ආනන්ද හාමුදුරුවෝ සතර ඉරියව්වෙම ධර්මයේ මෙනෙහි කරන හැම ඉරියව්වෙම ධර්ම මානසිකාරයක යෙදෙනවා. එහෙම භාවනා කරලා නැකිටලා ධර්මයේම සිහි කර කර ධර්ම සම්මර්ෂණයෙන්ම ඇවිදගෙන ගියා. ඇදේ වාඩි වෙලා නිදා ගන්න. ධර්මයේ සිහි කර කරම ඇවිදගෙන ගිහිල්ලා ඇඳේ වාඩි වෙලා එක පාදයක් ඔසවලා හිස තියන්න කොට්ටේට ඇලවෙනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මොකක්ද මේ රහත් වෙච්ච ක්‍රමය? නිකන් ඇලවෙනකොටම හිස කොට්ටෙන් තියන්නත් කලින් එක පාදයක් ඔසවලා. එතකොට සතර ඉරියව්වෙන් තොර නිදාගෙනත් නැහැ. වාඩි වෙලා නිදා ගන්න ඇලවෙනකොටමයි රහත් උනේ. එතකොට කොහොමද ඒ රහත් උනේ? හිත ධර්ම සම්මර්ෂණයක තිබුණේ. මොන ඉරියව්වෙන් වුණත් ධර්මයේ සිහි කර කර ධර්ම සම්මර්ෂණයෙන් අපිට කටයුතු කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරී හැම ඉරියව්වකම පවත්වන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ ධර්මයේම සිහි කර කර ධර්ම සම්මර්ෂණයෙන්මයි හැම මොහොතක්ම ගෙවුවේ. ඒ නිසයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් උනේ. එතකොට අන්න අපිට ධර්මය අවබෝධ කරගන්න තියෙන තවත් ක්‍රමයක් තමයි හැම මොහොතෙම හැම ඉරියව්වෙම ධර්ම සම්මර්ෂණයකදී. ඊළඟ එක තමයි භාවනාව නිවන් දොරටුවක් කියන. භාවනා කිරීමත් නිවන් දොරටුවක් තමයි. එතකොට භාවනාවේදී අපි කරන්නේත් මොකක්ද? යෝනිසෝ මනසිකාරයම තමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව අපි නුවණින් විමස තමා තුළින් ධර්මයේ ගලප විමස බලනවා. යෝනිසෝ මනසිකාරයකේ දෙනවා. එතකොට භාවනාවේදී කරන්නේ අපි ඉරියව්වක වාඩි වෙලා එක්ක ඉඳගෙන හරි සක්මනේ හරි යම් ඉරියව්වක් තුල ඉඳගෙන හොඳට හිත යොමු කර කර යෝනිසෝ මනසිකාරයේදී ධර්මයේම තමයි විමස බලන්නේ. එතකොට ඒක භාවනා කරන විදියට කරන්නත් පුළුවන්. අනිත් ඉරියව් තුල හැම වෙලාවෙම ධර්ම සම්මර්ෂණයකින් යෝනිසෝ මනසිකාරය දෙන්නත් පුළුවන්. බණහන ගමන් නුවණින් විමසීමස ධර්මයේ ගලප බලන්නත් පුළුවන්. කෙනෙකුට ධර්මයේ කියලා දෙන ගමන් යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ ගලප බලන්නත් පුළුවන්. ධර්ම සාකච්ඡාවේදී ධර්මයේ විමස බලන්නත් පුළුවන්. එතකොට ඔය හැම ක්‍රමයකින්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන. හැබැයි
අපිට දකින්න ලැබෙන්නේ බොහෝ දෙනෙක් සමාජයේ ඕක භාවනාවෙන් විතරයි. භාවනා කරන්නේ නැතුව නම් නිවන් දකින්න බෑ. භාවනා කරන්නේ නැතුව නම් බෑ බෑ කී කී ඉන්නවා. සමහරු කරන භාවනාවකුත් නැහැ. එතකොට වෙන්නේ අනෙක් නිවන් දොරටු කීපෙම මගහැරිලා යනවා. ඒ නිසා පින්වතුනි ඉඩ ලැබිච්ච හැම වෙලාවකම බණහන කොටත් ධර්මයේ නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරය තුල බණහන. ඒ අහපු ධර්මයේ කාට හරි කියලා දෙන්න. ඒකට මේ ධර්මදේශකෙක් වෙන්න ඕනේ නැහැ. gedara ඉන්න 3-4 දෙනා හරි අල්ලගෙන අහපු ධර්මයේ විස්තර කර කර කියලා දෙනවා. එතකොට තවත් හොඳට වැටහෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම කතිකයෝ හිටියා ගිහි අය ගොඩක්. චිත්ත ගෘහපති හොඳ ධර්ම කතිකයෙක් කියන. හත්තාලෝක පුත්ත සිටුතුමා හොඳ ධර්ම කතිකයෙක්. ඊළඟට ධර්ම කතික කෙනෙක් තමයි කුජ්ජුත්තරා. කුජ්ජුත්තරාගෙන් බණ ටික අහලා තමයි සාමාවතී ඇතුළු 500ක් දෙනා ධර්මයේ වටහා ගත්තේ. කුජ්ජුත්තරා කියන්නේ කවුද? උදේනි රජ්ජුරුවන්ගේ මාලිගාවේ හිටිය වැඩකාරි දාසී. සාමාවතී ඔන්න බලන්න ධර්මයේ වැඩෙන හැටි. සාමාවතී තමයි ඒ මාලිගාවේ අගබිසව. තව බිසෝවරු ඉඳලා තියෙනවා ගොඩක් සේවිකාවොත් ඉඳලා තියෙනවා. එතකොට සාමාවතී පුරුදු වෙලා හිටියා මාලිගාව හැමදාම මල් වලින් සරසන්න. කුජ්ජුත්තරාට කහවණු 8ක් දෙනවා මල් ගෙනෙන් කියලා. කුජ්ජුත්තරා මොකද කරන්නේ? කහවණු 4ක් ඉනේ ගහ ගන්නවා. කහවණු 4ක මල් ගේනවා. ගෙනල්ලා කියනවා මල් කාර්යය මෙන්න මෙච්චරයි කහවණු 8ට දුන්නේ කියලා. එතකොට නිකන් ඇත්තටම කුජ්ජුත්තරා ධර්මයේ වැටහෙන්න පෙර නිකන් කොහොම කෙනෙක්ද? හොරකම් කරනවද නැද්ද? හොරකම් කරනවා. බොරුත් කියනවද නැද්ද? මල් කාර්යය මෙච්චරයි දුන්නේ කියලා බොරුත් කියනවා. එතකොට සීලයක් තිබ්බද? නැහැ. දවසක් මල් ගේන්න යනකොට එදා මල් නැහැ. සුමන මල් කාර්යයගේ නිවසට එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා දානයකට වඩිනවා. මල් කාර්යය මල් විකුණන්න ගෙනල්ලා නැහැ. දැන් මල් කොහොම හරි හොයන්න ඉපැ. එහෙම ගියා නිවසට. යනකොට බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා දානේ වළඳලා අවසන් වෙලා බුක්තානුමෝදනා ධර්ම දේශනාව කරන්න සූදානම් වෙන වෙලාව. කුජ්ජුත්තරත් ගිහිලා අර පිරිස අතර කෙළවරේ වාඩි වෙලා හිටියා. ඉවර වෙලා මල් ටික ඉල්ලගෙන යන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න පෙර බැලුවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා? බුදු ඇසට අරමුණු උනේ අච්චර පිරිසක් බණ ඇහුවත් කුජ්ජුත්තර පෙර පින් තියෙන කෙනා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට බලනවා 100,000 ගණන් බණහන්න හිටියත් කවුද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා කියලා. ඒ වෙනකොට පින මෝරලා නුවණ මෝරලා තිබුණේ කුජ්ජුත්තරාවගේ. කුජ්ජුත්තර අරමුණු කරගෙන දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට කුජ්ජුත්තරා සෝවාන් ඵලයටපත් වුණා. සිව්පිලිසිඹියා ඥාන ඇතුව සෝවාන් වුණා කියලා තියෙනවා. ওই සිව්පිලිසිඹියා පිහිටන්නේ වැඩිපුර රහතන් වහන්සේලාට. හැබැයි සෝවාන් වෙනකොටම සිව්පිලිසිඹියා ඥාන පිහිටලා තියෙනවා කීප දෙනෙකුට. මුළු බුද්ධ ශාසනයේම 5 දෙනෙක් ගැන තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ට සිව්පිලිසිඹියා ඥාන පහළ වුණා කියන සෝවාන් වෙද්දී. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් මට්ටමේ හිටියත් ධර්ම කතිකේ ධර්මයේ විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියන දේ විස්තර කරලා වැටහෙනවා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන හැටියට විස්තර කර කර ඊවැ දහම් දෙසන්න දක්ෂයි. ඊළඟට උපාලි ගෘහපතියා චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා ඔය වගේ අය ගිහි අය අතර සිව්පිලිසිමියා ඥාන ලැබිච්ච අය කියන කාන්තාවන්ගෙන් එක්කෙනයි කුජ්ජුත්තරා. සෝවාන් වෙනකොටම සිව්පිලිසිමියා ඥාන ලැබුවා කියලා තියෙනවා. දැන් ධර්මයේ වැටහුණා. එදා කහවණු 8ේම මල් ගත්තා. දැන් සෝවාන් වුණා කියන්නේ ආර්යකාන්ත සීලයක පිහිටපු කෙනෙක්. කහවණු 8ේම මල් ගත්තා. දැන් මල් දෙගුණයක්.
අරන් ගියා ගිහිල්ලා සාමාවතී බැලුවා මේ මොකද මෙච්චර මල් ගොඩක්. කොහෙන්ද ඇහුවා ඔච්චර මල්? වෙනදා බොරු කිව්වට දැන් බොරු කියන්නේ ඇත්තම කීවා. අනේ මං ඉස්සර කහවණු 4ක් හොරකම් කරා කිව්වා ඉස්සර. වෙනදා මං කහවණු 8ක් කියලා කිව්වට 4ක මල් තමයි කිව්වා ඉස්සර නම් ගෙනාවේ. අද මං කහවණු 8ේම මල් ගෙනාවා කිව්වා. ආයි මං කවදාවත් හොරකම් කරන්නේ නැහැ. මං කවදාවත් ආයි බොරු කියන්නෙත් නැහැ කිව්වා. සාමාවතී බැලුවා මේ මොකක් වෙලාද? මොකක්ද උඹේ වෙනස කියලා ඇහුවා. දැන් තමන්ම කියනවා ඉස්සර මං හොරකම් කරා ආයි කවදාවත් මං හොරකම් කරන්නේ මං බොරු කියන්නේ මොකක්ද වෙනස කියලා ඇහුවා. එතකොට කුජුත්තරා මල් ටික දීලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට අත් දෙක එකතු කරලා නළලි තියාගෙන බුදුගුණ කියලා වන්දනා කරලා කියනවා අද මම බුදුරජාණන් වහන්සේගෙන් දහමක් ඇහුවා. ඒ ධර්මයේ මට වැටහුණා කියෝ. ඒ ධර්මයේ මට අවබෝධ වුණා කියෝ. එතකොට සාමාවතී කිව්වනේ ඒ බණ ටික අපිටත් කියලා දීපන් කියෝ. එතකොට බලන්න ඔන්න ධර්මයේ වැටහෙන ධර්මය අවබෝධ වෙන ශ්‍රාවකයා ධර්ම ගෞරවේ කරන හැටි. රස්සාව පැත්තක. කුජුත්තරා කිව්වා බණ නම් කියන්න බෑ කිව්වා මෙහෙම. දැන් සේවිකාවනේ නෙමෙයි. සේවිකාව. කඩේ යමන් කිව්වොත් කඩේ යනවා. හොදන්න කිව්වොත් හොදනවා. වැසිකිලි හොදන්න කිව්වොත් හොදනවා. රෙදි හොදන්න කිව්වොත් රෙදි හොදනවා. මාලිගාව සුද්ධ කරන්න කිව්වොත් සුද්ධ කරනවා. ඇයි? සේවිකාව. හැබැයි බණ කියන්න බෑ කිව්වා එහෙම. මම බණ කියනවා නම් මාව සුවඳ පැන් වලින් නාවන්න කියෝ. මට හොඳ වටිනා සලුවක් දෙන්න කියෝ. මේ වැරහැලි ඇඳගෙන බණ කියන්න බෑ කියෝ. ධර්ම ගෞරවයක් තියෙන්න ඕන කියෝ. මට වටිනා සලුවක් දෙන්න කියෝ. මට උස් ආසනයක් පනවන්න කියෝ. උස් ආසනයක වැඩ ඉඳලා මම ධර්මයේ කියද්දී බිම වාඩි වෙලා ඉඳලා ධර්ම ගෞරවයෙන් බණ අහන්න කැමති නම් බණ කියනවා කියෝ. දැන් කාටද මේ නීති ටික දාන්නේ? රජ්ජුරුවන්ගේ අන්තපුරේ අගබිසෝ ඇතුළු බිසෝවරුන්ට. ඔළුව ඉදිමිච්ච බිසවක් නම් තියාගනින් උඹේ බණ කියලා ගහලා පන්නන්න නැද්ද එහෙනම්? කොහොමනේ මිනිස්සුනේ? හැබැයි සාමාවතී ඇතුළු 500ම පෙර පින් තියන අය. මේ සියලු දෙනා එකතු වෙලා කුජුත්තරාව සුවඳ පැන් වලින් නෑවුවා. නාවල වටිනා සුදු සලුවක් දුන්නා. බොහොම ගෞරවයෙන් උස් ආසනයක් පනවලා මේ 500 දෙනාම බිම වාඩි වෙලා කිව් අනේ අපිට ධර්මී කියන්න කියලා. කුජුත්තර අර ආසනයේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා බුදුගුණ කියලා වැඳලා වාඩි වුණා. අර අහපු බණ ටික බොහොම ලස්සනට විස්තර කර කර දහම් දෙසුවා. බණ ටික අහලා ඉවර වෙච්ච ගමන් සාමාවතී ඇතුළු 500ක් සාදුකාර දීලා කියනවා කුජුත්තරාවනි අද ඉඳන් ඔබට කහවණු 16ක් දෙනවා කියෝ. කහවණු 8ක මල් ගේන්න කියෝ. ඉතුරු කහවණු 8 ඔබට හැමදාම යන්න කියව බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැනට. උන්වහන්සේ බණ කියනවා අහගෙන ඉඳලා හැමදාම අපිට මේ වගේ ඒ බණ ටික කියලා දෙන්න කියලා. කුජුත්තරා තමයි එළියට යන්නේ. සාමාවතී ඇතුළු අගබිසෝරුන්ට මාලිගාවේ තහංචි එළියට බහින්න බෑ. කොටු කරගෙන රජ්ජුරුව තියන් ඉන්නේ. හැබැයි කුජුත්තරා දවස ගානේ ගිහිල්ලා බණ අහලා අහපු බණ ටික ලස්සන්ට විස්තර කර කර කියලා දුන්නා. ඒ බණ ටික අහලා සාමාවතී ඇතුළු 500ක් ධර්මයේ පුරුදු කරා. භාවනා කරා ධර්මයේ විමසුවා යෝනිසෝ මනසිකාරය යෙදුණා. දැන් බලන්න ධර්මයේ පුරුදු කරගත්ත කෙනාට තීරණාත්මක මොහොතක ධර්මයේ සිහි කරගන්න පුළුවන්. අන්න ඒකයි යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීමේ වටිනාකම. පුරුදු කරලා නැත්නම් මරණ මංචකේ අල්ලන්න හිටියොත් පුළුවන්ද? අමාරුයි. එතකොට බලන්න සමහරව ඉන්නවනේ මැරෙන අන්තිම වෙලේ අල්ල ගන්නම් කියලා ඉන්නවනේ. නැද්ද පවුල් වල එහෙමයි. උඹලගේ පාඩුවේ ඉඳපල්ලා මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියන අය නැද්ද? ඉන්නව නේද? හොඳටම අමාරුයි වැටෙන්නේ අන්නේ අය. යෝනිසෝ මනසිකාරී කියන එක කාලයක් පුරුදු කරන්න ඕන දෙයක්. එතකොට තමයි හිත යෝනිසෝ මනසිකාරී පිහිටන්.
ඉන්නකම් අයෝනිසෝ මනසිකාරයේම යෙදිලා කෙලෙස් ඇතිවන විදිහටම කෙලෙස් උපද්දවම ඉඳලා මැරෙන්න වැටෙනකොට අන්තිම හිතට යෝනිසෝ මනසිකාරය අල්ලන්න පුළුවන්ද? අමාරුයි. දැන් බලන්න පුරුදු කරගත්ත කෙනාගේ වටිනාකම. දැන් ඔබ හිතන්න මිනිස්සු මැරෙනවනේ. ඔය මැරෙන ක්‍රම අතර වේදනා සහගත මරණයක් තමයි ගින්නෙන් පිච්චිලා මැරෙන එක. ඇඟිල්ලක් හරි පිච්චිලා ඇතිනේ කවදා හරිනේ. උණු වතුර ටිකක් හරි හැලුණා නම් අතකට කකුලකට. ඔබ දන්නවා ගින්නෙන් පිච්චෙන වේදනාව කොහොමද කියලා. මුළු ඇඟම ගිනි ගන්නකොට ධර්මයේ පුරුදු කරපු නැති කෙනෙක් නම් හූ තියනවා කෑ ගහනවා ගිනි තියාගත්ත අය බලන්නකෝ. භාවනා කරනවද පිච්චෙනකම්? නෑ, ගිනි තියාගත්තත් දුවනවා කෑ ගහනවා කෑ ගහ දුවනවා. ඒ වේදනාව දරා ගන්න අමාරුයි. හැබැයි සාමාවතී ඇතුළු 500ක් මැරුණේ කොහොමද? මාගන්දියා ගිනි තියලා. අර ගොඩනැගිල්ලටම ගිනි තිබ්බා. උදේනි රජ්ජුරුවෝ කැරැල්ලක් සංසිඳවන්න යන වෙලාව බලලා කණුවල රෙදි පාංකඩ ඔතලා ගිනි ගන්න තෙල් වක් කරලා ගිනි තිබ්බා ගොඩනැගිල්ලට. එහෙම ගිනි ගන්නකොට දැන් පැන ගන්න අතක් නැහැ, දොරවල් ඔක්කොම වහලා ඒවා හිර කරලා දොර ජනෙල් වෙන කෙනෙක් නම් කෑ ගහයි හූතියයි බේරගනියෝ කියයි ජනෙල් වලින් පනින්න හදයි. මරුණක් කමක් නැහැ කියලා එක්ක උඩින් පනි. සාමාවතී කියනවා නැගනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ කියෝ. අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විතරයි කියව පිහිටට. අපිට වටිනා දෙයක් තියෙනවා. ඒ නිසා කවුරුවත් හිත විසිරෙන්න දෙන්න එපා කියෝ. සතිපට්ඨානෙ සිහිය පිහිටව ගන්න, මෛත්‍රියෙන් හිත රැක ගන්න කියෝ. හිතට ද්වේෂයක් වෛරයක් ඇති වුණොත් අපිම පරදිනවා කියෝ. ඒ වෙලාවේ දැන් බලන්න මේ ස්වභාවික ගින්නක් නෙමෙයි මාගන්දියා ගිනි තියලා. එහෙම වෙලාවක හිත යෝනිසෝ මනසිකාරයකට ගන්න කොච්චර අමාරුද? වෛරයටමනේ යන්නේ. තරහ කේන්තියම නෙන්නේ. හැබැයි ඒ වෙලේ හිත රැක ගන්න කිව්වා. 500ම දැන් කුජුතරා නැති වෙලාවක්. මාලිගාවෙන් එළියට ගිය වෙලාවේ තමයි ගිනි තිබ්බේ. දැන් සාමාවතීගේ අවවාද අහලා 500ම වාඩි වුණා. 500ම ගිනි ගන්න ගොඩනැගිල්ල ඇතුලේ වාඩි වෙලා ධර්මයේ නුවණින් විමසුවා යෝනිසෝ මනසිකාරය යෙදුණා. අර අහපු ධර්මයේ විමස බැලුවා. සාමාවතී කියනවා ගින්නෙන් පිච්චෙනකොට විශාල වේදනාවක් දැනේ. හැබැයි මේ වේදනාවත් අනිත්‍යයි කියලා වේදනානුපස්සනාව වඩන්න කි. ඔබ අහලා ඇති සතර සතිපට්ඨානෙ තියෙනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. වේදනානුපස්සනාව ස්පර්ශේ ප්‍රත්‍යයෙන් තමයි විඳීම උපදින්නේ. ආයතන හයේම මේ ඇස කන නාසය දිව කය මනස කියන කොහේ විඳින් ඇති වුණත් ස්පර්ශේ ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ. ඒක අනිත්‍යයි. ඒ නිසා අනිත්‍ය වශයෙන් බලන්න කියෝ. 500ම ගින්නෙන් පිච්චෙද්දී භාවනා කරා වේදනානුපස්සනාව වැඩුවා. 500 දෙනාම ගොඩනැගිල්ලෙම කර වෙලා පිච්චිලා මැරිලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සාමාවතී ඇතුළු 500ක් අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව පහළ වුණා කියෝ. එතකොට බලන්න ගින්නෙන් පිච්චිලා මැරෙනකොට ධර්මයේ සිහි කරලා අනාගාමී වෙන්න පුළුවන් නම් එතකොට අපිට පේනවා ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙකුට ඕනෑම වේදනා සහගත මොහොතක යෝනිසෝ මනසිකාරයට හිත ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හැබැයි ඒක මැරෙන්න වැටෙනකන් හිටියොත් කරගන්න බෑ. ඒ නිසා ධර්මයේ නුවණින් විමසනවා කියන එක පුරුද්දක් කරගන්න. මරණ මංචකේ යෝනිසෝ මනසිකාරයක් තුල ධර්මයේ හිත පිහිටවනවා කියන්නේ ලේසි සෙල්ලමක් නෙමෙයි. ඔබ හොඳට හිතන්න මිනිස්සු මැරෙන ක්‍රම එක එක හිතාගෙන යන්න. නිකන් අද ওই රූපවාහිනියක් බැලුවත් පත්තරයක් බැලුවත් එකින් එක බලාගෙන යන්න. මිනිස්සු මැරෙන හැටි. ගම් වතුරින් නායාම් වලින් මැරිලා යනවා. නාය ගියා කියලා හිතන්න කන්දත් එක්ක. පස් එක්ක ගල් එක්ක ගෙවල් එක්කම කඳු නාය යනවා මිනිස්සු එක්ක. අර පස් ඇතුලේ හිර වෙලා ඇඹරිලා කන්දත් එක්ක ඇදිලා ගිහිල්ලා අතපය කැඩිලා පොළොව ඇතුලේ හිර වෙලා පණ යනකොට
ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි නේද? ඊළඟට හිතන්න ගම් වතුරකට අහු වුණා. මඩ වතුර පෙවිලා හුස්ම ගන්න බැරුව නහයේ කන් වල පෙනහළු වලට මඩ වතුර ගිහිල්ලා රැලි වල වැදි වතුරේ ගහගෙන ගිහිල්ලා මැරෙන්න වුණොත් ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. ඊළඟට හිතන්න ගුටි කාලා මැරෙනවා. එහෙම මැරෙනව නේද මිනිස්සු? නැද්ද? කොච්චර ගුටි කාලා මැරෙනවද? පිහියනුම් කනවා, පොළු පාරවල් කනවා, ගුටි කාලා මැරෙන්න වුණොත් ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. සුනාමිය ඇවිල්ලා 30-40000ක් මැරුණා. මුහුදු වතුර පෙවිලා මුහුදු රැලිවල වැදි ඇදිලා ගිහිල්ලා පණ යනකොට ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. ඔබ දන්න ක්‍රම හිතාගෙන යන්නකෝ. දැන් තරගයට දැන් කෝච්චියට බෙල්ල තියෙනවා, බෙල්ල වල දා ගන්නවා, බෙල්ල හිර වෙනවා. ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. එකින් එක හිතාගෙන යන අලියා ගැහුවා කියයි, සර්පයා ගැහුවා කියයි, ගහින් වැටුණා කියයි. ධර්මයේ සිහි කරන්න මරණ මංචකේ ලේසිද අමාරුද කියලා බලන්න. අමාරුයි. හැප්පිලා මැරෙනවා. කොච්චර ඇක්සිඩන්ට් වෙනවද දවසකට? පාර අයිනෙන් ගියත් හප්පගෙන යනවා. හැප්පිලා මැරුණොත් කොහෙවත් දැකලා තියෙනවද හැප්පිච්ච ගමන් පාරේ වාඩි වෙලා භාවනා කරන අය එහෙම? ඈ? එතකොට ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. හැබැයි පුරුදු කරපු කෙනාට ඒක පහසුයි. ඕනෑම හිත විසිරිච්ච වෙලාවක, කලබල වෙලාවක සැනින් ධර්මයේ සිහි කරගන්න පුළුවන්. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ උලින්දපු ස්වාමීන් වහන්සේ නම නොකල වරදකට රජ්ජුරුවන්ගේ ආභරණ වගේක් හොරකම් කරගෙන හොරු ටිකක් පැනලා දුවනවා, කැලේට පැනලා. කැලේක භාවනා කර හිටිය තරුණ ස්වාමීන් වහන්සේ නම. රාජබටය පස්සෙන් පන්නනවා, හොරු ටික දුවගෙන යනකොට දැක්කා ගම් යූරක සිවුරු ටිකකුයි පාත්‍රයකුයි තියෙනවා. උන්වහන්සේ පැම් පහසු වෙනවා පිණ්ඩපාතේ වඩි. ගම් යූරේ සිවුර ගලවලා තියලා පාත්‍රෙත් තියලා පැම් පහසු වෙනවා. හොරු මොකද කරේ? ආභරණ ටික දැම්ම පාත්‍රයට, කැලේ ඇතුලේ පැනලා හැංගුණා. දැන් අල්ලගත්තත් මොනවා හරි කියලා බේරෙන්න පුළුවන්. ඒ කාලේ ඇඟිලි සලකුණු ගන්න ඇයිද? බේරෙන්න පුළුවන්. කැලේ පීර රාජබටය හොයාගෙන කැලේ වට කරගෙන එනකොට දැක්කා මෙන්න කැලේ ඇතුලේ රෙදි වගේක් තියෙනවා, භාජනයක් තියෙනවා, පාත්‍රයක් වගේ. ඇදලා බලනකොට මෙන්න මේක ඇතුලේ තියෙනවා ආභරණ ටික. කෝ හොරා කියලා බලනකොට අර ස්වාමින් වහන්සේ පීන පැම් පහසු වෙනවා. මෙහෙට වරෙන් කියලා ඇදලා ගත්තා. ගගහ ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න හොරා, මෙන්න බඩු ටික. ආභරණ හොරකම් කරගත්ත හොරා අතටම අල්ලගත්තා කි. රජ්ජුරුව කේන්තියෙන් හිටියේ උල තියාපන් කීවා. දැන් රතු මල් මාලාවක් දාලා කස පහර දිදී නගරේ බෙර ගගහ ඇදගෙන යනවා උල තියන. මෙහෙම ඇදගෙන ගගහ ඇදගෙන ගිහිල්ලා උල උඩ ඉඳෙව. දැන් හිතන්න උලක් ඇඟ පසාරු කරගෙන ඇඟ ඇතුළට බහිනකොට ධර්මයේ සිහි කරන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්න පුළුවන් තැනක්ද? අපහසු තැනක්ද? අපහසුයි. හැබැයි උන්වහන්සේ ධර්මයේ කාලයක් පුරුදු කරගත්ත කෙනා. උල ඉන්දෝනකට වේදනාව දැනෙනකොටම මතක් වුණා නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදීම දුකයි කියලා නේද දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. කොච්චර සංසාරේ මං නොකල වැරදි වලට මේ වගේ උල් පාරවල් කාලා, උල ඉන්දවල බෙලි කැපුම් කාලා වේදනාව විඳලා මැරිලා ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ බුදුවැසට අරමුණු වුණා තමන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. නොකල වරදක්, හැබැයි පෙර සසර අකුසලයක්. ඒ ජීවිතේ නිවැරදි කාර්යය වෙන්න පුළුවන්. හැබැයි සංසාරේ කරපු කර්ම විපාකයක්. ඇඟ පසාරු කරගෙන උලක් බහිනවා. ධර්මීය සිහි කරන්න යෝනිසෝ මනසිකාරය දෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක නිවන් දකින්න පින තියෙනවා තාම.
උන්වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිග හරිනවා වගේ සැනින් අර ස්වාමීන් වහන්සේට පමණක් පේන විදිහට එතන පෙනී හිටියා. පෙනී ඉඳලා ඇහුවා භික්ෂුව දැන් ඔබ හොඳට විමසලා මට මේවට උත්තර දෙන්න කියලා. මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිච්ඡම් බන්තේ අනිත්‍යයි ස්වාමීනි. අන්න යෝනිසෝ මනසිකාරේ නුවණින් විමසලා උත්තර දෙනවා. අනිච්ඡම් බන්තේ අනිත්‍යයි ස්වාමීනි. එහෙමනම් අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? හොඳට විමසලා උත්තර දෙන්න කි. දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි කි. එහෙමනම් මේ රූපය මම මගේ ආත්මයයි කියලා මට ඕන විදියට පවත්වන්න පුළුවන්ද? නොහේතම් බන්තේ නැහැ ස්වාමීනි මේක අනාත්මයි කි. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමනම් ඔබ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න කි. භික්ෂුව මේ වේදනාව නිට්ටයද අනිත්‍යද ඇහුවා. වේදනාව දැන් හොඳටම දැනෙන වෙලාවක්. අනිච්ඡම් බන්තේ අනිත්‍යයි ස්වාමීනි. ස්පර්ශයෙන්මයි කිය විඳීම උපදී. එහෙමනම් අනිත්‍ය වූ විඳීමක් නිසා ඔබට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි කිය. එහෙමනම් මේ වේදනාව මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද ඇහුවා. නොහේතම් බන්තේ නැහැ ස්වාමීනි මේක අනාත්මයි කිය. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමනම් වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම සිහි කරන්න. ඊළඟට අහනවා සංඥාව නිට්ටයද අනිත්‍යද? සංස්කාර විඥාන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධ ගැනම ওই වගේ ප්‍රශ්න කර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ මෙහෙම හිතන්න කීවා අතීත අනාගත වර්තමාන තමාගෙන් බාහිර ගොරෝසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත මේ මොන ස්වභාවයෙන් පැවතුනත් රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි. මේක දුකක්. මේක මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. ඔබ නුවණින් විමස ඔය විදිහට බලන්න කියලා ධර්මයේ සිහි කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. උල උඩම වේදනාව යටපත් කරගෙන උල ඇඟ පසාරු කරගෙන ඇඟට බහිනකොටම අනිත්‍ය මෙනෙහි කරා යෝනිසෝ මනසිකාරය යෙදුනා. උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. එතකොට බලන්න මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච එක මහරහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේට රහත් වෙලා සිවුරක් දරාගෙනවත් බොහෝ වෙලාවක් රහතන් වහන්සේ නමක් හැටියට වැඩ ඉන්න ලැබුණාද? නෑ. උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. ඔය වගේ බාහ්‍ය දාරුචීරිය බලන්න මහපාර අයිනෙම දන ගහගෙන ධර්මයේ නුවණින් විමසුවා. සසර කර්මයකට කුලප්පු වෙච්ච එළදෙනක් ඇන්න. මහපාරෙම මැරිලා වැටෙනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. එතකොට අපිට පේනවා මොනතරම් අමාරු වෙලාවක වුණත් ධර්මය සිහි කරගන්න පුළුවන් නම් යෝනිසෝ මනසිකාරේ හිත පවත්වන්න පුළුවන් නම් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ධර්මයේ වටහා ගන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ නුවණින් විමසන්න. යෝනිසෝ මනසිකාරය කියන එක කාලයක් පුරුදු කරන්න ඕන. ලෙඩේ හැදුනට පස්සේ කලබල වෙලා අල්ලන්න උත්සාහ කරාට අමාරුයි. කාලයක් බණ අහලා භාවනා කරලා ධර්මයේ පුරුදු කරගත්ත නිසා බණපද ඇහෙනකොට හිත පිහිටනවා. ඒ නිසා කාලයක් පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේ ධර්මයේ වඩනවා කියන එක භාවිතා බහුලී කතා. බහුල වශයෙන් පුරුදු කරන්න. නිතර වඩන්න. ඒ නිසා නිතර ධර්මයේ විමසන්න පුරුදු වෙන්න. යෝනිසෝ මනසිකාරයේ දෙන්න. නිතර බණ අහන ධර්මයේ නුවණින් විමස බලන්න. ධර්ම සාකච්ඡා කරන්න. ඒ ධර්මයේ විමසන්න. අහපු බණ පුරුදු විදියට මතක තියෙන විදියට කාට හරි විස්තර කර කියලා දෙන්න. ඒකත් විමස. විවේකයක් ලැබිච්ච ගමන් භාවනා කරන්න. ඔය ක්‍රම කීපේම පුරුදු කරනකොට ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට ඔබේ යෝනිසෝ මනසිකාරේ වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආලවකට පෙන්වුවේ ධර්මය අවබෝධ වෙන්න නම් සද්ධානෝ අරහතන් ධම්මා.
සද්ධාවෙන් බුදු පසේ බුදු මහරහතුන්ගේ ධර්මය අහන්න කිය. ඒ අහපු ධර්මය සුසුසා ලබතේ පඤ්ඤා අප්පමත්තෝ විචක්කනු ප්‍රඥාව ලැබෙන තෙක් අප්‍රමාදීව නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරය යෙදිලා තමා තුලින් විමස බලන්න කිය. ඔබ අහලා ඇති ධර්මය අවබෝධ වෙන්න නම් බාහිරින් ලැබෙනවා කරුණු දෙකක්. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. තමා තුල ඇති කර ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසා බැලීමේ දක්ෂතාවය. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒ ධර්මයට අනුකූලව ජීවත් වීමේ දක්ෂතාවය. ඔන්න ඔය හැකියාව ඔබ ඇති කරගත්තොත් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මාත්‍රිකාව උනේ මම්මුලා නොවන්නට අප තුල ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරය. එහෙමනම් අපිට පේනවා අපිට ධර්මය අවබෝධ කරන්න නම් මම්මුලා නොවෙන්න නම් අපි නිතර ධර්මයට අනුව නුවණින් විමසීමේ හැකියාව ඇති කර ගන්නට ඕන. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඔබ තුල ඇති කරගෙන මේ උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින්දේ. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. විහාරස්ථානයේ දායක කාරකාදීන් හැම දිනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. උමෙන්ද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.